හරි. ආයුබෝවන් කියලා හැමෝම පිළිගන්නවා මේ පාඩමට. හරි. අපි රසායන විද්‍යාවේ ඉතාම වැදගත් ඒකකයක්. මේක ඒකකයක් කියන වචනේ කියනත් මම නැච්චර කැමති නෑ. නමුත් ඒකකයක් විදිහට දීලා තියෙනවානේ. රසායනික ගණනය කිරීම කියන ඉතාම වැදගත් කොටසයි කතා කරන්න යන්නේ. chemical calculation රසායනික ගණනය කිරීම. මෙන්න මේ පාඩම ගැන කියනවා නම් මේ පාඩමේදී අපිට මේක දැනගන්න එක මේකේ හොඳ ඒ කියන්නේ මේ පාඩම කොහොම ස්ට්‍රෝං විදිහට දැනගන්න එක මාර වැදගත්. A level paper එකේ තමුන්ගේ ප්‍රතිඵලය තීරණය කරන්න. මොකද රසායනික ගණනය කිරීම කියලා ඍජුව ප්‍රශ්න අහන්නේ නැහැ විභාගෙට. නමුත් භෞතික රසායනයේදී සමහර අකාබනික රසායනයේදී අපිට රසායනික ගණනය කිරීම මේකෙදි ඉගෙන ගන්න දේවල් ඍජුවම දායක වෙනවා. ඒ කියන්නේ මේ පාඩම ඇවිල්ලා නිකන් අපේ platform එක වගේ. chemistry වල platform එකක් වගේ තමයි රසායනික ගණනය කිරීම. මේක හොඳින් තහවුරු කරගන්න ඕන. දැන් O level ලියලා ප්‍රතිඵල ඊයේ පෙරේද ඇවිල්ලා නැවුම් බලාපොරොත්තු සහිතව ඉන්න ඔබ හරි යම්කිසි ඉලක්කයක් සතුව නොවැයින්නේ. ඉතින් එතකොට ඔයගොල්ලෝ අනාගතයේ උසස් පෙළ විභාගයේදී හොඳ ප්‍රතිඵලයක් ගන්න නම් රසායන විද්‍යාවේදී හොඳ ප්‍රතිඵලයක් ගන්න නම් ඔබ රසායනික ගණනය කිරීම කියන පාඩම මනවින් හදාරලා තියෙනවා. හරි. එතකොට මේකේ අපි කල්පනා කරනවා ගණන් විතරයි තියෙන්නේ. නිකන් ඉලක්කම් සුළු කිරීමක් පමණයි තියෙන්නේ කියලා සමහර වෙලාවට වැඩිහිටියන්ගෙන් ගුරුවරුන්ගෙන් ඔයාලගේ අයියලා අක්කලාගෙන් ඔයගලන්ට එහෙම අදහස් එන්න ඉඩ තියෙනවා. නමුත් ඒක සම්පූර්ණයෙන්ම වැරදි. මේක නිකන් මේ මොනවාද ඉලක්කම් ගනුදෙනුවක් නොවේ. ඊට එහා ගිය දෙයක් මේකේ තියෙනවා. හරි. මේකේ thinking pattern එක හරියට හදා ගන්න ඕන. හරි. තාර්කික චින්තනය කියන එක ඉතාම නිවැරදිව මේක ඇතුලේ ගොඩ නගා ගන්න. එතකොට ඒක මුලින් ඉඳන් අපි හරියට පටන් ගමු කියලා මම යෝජනා කරනවා. හරි. සාමාන්‍ය පෙළ ඊයේ පෙරේද හදාරු ඔබගෙන් මම ඇහුවොත් ඔබ මෞලය කියන කොටස ඉතාම විදග්ධ ලෙස හදාරලා තියෙනවා. ඒක කිසිම ප්‍රශ්නයකින් තොරව විසඳ ගන්න පුළුවන් කියලා කිව්වොත් මම හිතන්නේ හුඟක් අය මාත් එක්ක එකඟ වෙයි කියලා. මගේ අවුරුදු ගානක ගුරු භූමිකාව තුළ මා දැකලා තියෙන දේ තමයි මෞලය කියපු ගමන් මොකද්ද? ඔන්න ඔය වගේ එකකට එනවා. මම කියනවා එහෙම නෑ. මේක මාර ලේසි. එකම දේ සංකල්ප පිළිබඳ අවබෝධය නිවැරදි ලෙස නොමැති කඩපාඩම් කිරීමේ ක්‍රමවේද වලට හුරු වීම තුළ මෞල අවුල් යන එක අහන්න දෙයක් නෙමෙයි. එනිසා මම සාමාන්‍ය පෙළ සිට මේ දක්වා එන්න ඕන ගලාගෙන යෑම ඒ ආකාරයෙන්ම හිමින් අරගෙන යන්න යන්න. හරි. ඕලෙවල් කාලේ තිබිච්ච දේවල් තමයි අද පාඩමේදී අපි කතා කරන්නේ. ඊට වඩා කිසිවක් අලුත් දේවල් කතා කරන්නේ නැහැ. නමුත් ඔබට අලුත් විදිහට පේනෙන්න ඉඩ තියෙවි කියලා මම බලාපොරොත්තු වෙනවා. right. දැන් මම ඉස්සෙල්ලාම රසායනික ගණනය කිරීම යටතේ මෙන්න මේ කොටසට යන්නේ. මොනවාද? පරමාණු, අණු, ආයන etc. තව තියෙනවා. ආදී ස්කන්ධය මැනීම. මෙය ඔබ සාමාන්‍ය පෙළ කාලෙත් හොඳින් හදාරපු කොටසක් වෙන්න ඕන. ස්කන්ධය මැනීම මොනවාගේද? පරමාණු, අණු, ආයන ආදී ස්කන්ධය මැනීම. right. දැන් මේක ඉස්සෙල්ලාම කියන්න තියෙන්නේ පරමාණු, අණු, ආයන ආදී ස්කන්ධය මනින්න සමා වෙන්න. පරමාණු, අණු, ආයන ආදී ස්කන්ධය මනින්න හරි අපි එදිනදා ජීවිතයේ භාවිතා කරනු ලබන ග්‍රෑම්,
කිලෝග්‍රෑම් හරි රාත්තල් පාන් රාත්තල් දන්නවනේ ටොන් වගේ ඒකක භාවිතා කරන්නේ නැහැ. කරන්නේ නැත්තේ බැරි නිසා නෙමෙයි. ඒක එහෙම කරදරයි. දැන් අපි මේ සියලු විද්‍යාවන් ඉගෙන ගන්නේ ඉන්නවට වඩා අමාරු වෙටෙන්නේ නෙමෙයි. වඩා පහසුවෙන් ජීවත් වෙන කරුණාකර ඒක තේරුම් ගන්න. විද්‍යාව ඉගෙන ගැනීම, විභාගයක් කරා ඉගෙන ගැනීම, උසස් පෙළ ඉගෙන ගැනීම මේ සියල්ලේ බලාපොරොත්තුව හිත තව දුක් විඳින එක නෙමෙයි, දුකෙන් මිදෙන එක. නිදහසේ ජීවත් වෙන එක. දුක නැතුව වඩා පහසුවෙන් ජීවත් වෙනවා. එතකොට මේ පාඩම ඉගෙන ගන්න දුක් විඳින්න නෙමෙයි. කරුණාකර ඒක තේරුම් ගන්න. හරි? මේක හරියට ඔළුවට දාගෙන තර්කානුකූලව මේ වැඩේ විසඳගෙන යමු. ඒතර මා නැවත කියනවා ග්‍රෑම්, කිලෝග්‍රෑම්, රාත්තල් වගේ මේ වගේ ටිකක් ලොකු ඒකක භාවිතා කරන්න බැරිව නෙමෙයි. ඒක කරදර නිසා ඒක අතහැරලා අපි පරමාණු අණු ආදී ආයන ආදී ස්කන්ධේ මනින්න වෙනම ස්කන්ධ ඒකකයක් නිර්මාණය කරගෙන තියෙනවා. ඒ මොකද්ද? පරමාණුක ස්කන්ධ ඒකකය. ස්කන්ධ ඒකකය. ඕක atomic mass unit කියලා කෙටියෙන් කියනවා. නමුත් මතක තියාගන්න මම අකුරු ටික කෙටි කරලා ලියුවා atomic mass unit. කීයටවත්ම මේක නෙමෙයි මේකේ සංකේතය U කියන එක තමයි මෙහි සංකේතය. පරමාණුක ස්කන්ධ ඒකකයේ U කියලා තමයි සංකේත කරන්නේ. දැන් පුතා පරමාණුක ස්කන්ධ ඒකකයේ ඉතිහාසය අරගත්තොත් එක එක කාලවල එක එක විදිහට මේක අර්ථ දැක්වීම කරලා තියෙනවා. හයිඩ්‍රජන් පරමාණුවෙන් ගිහිල්ලා ඔක්සිජන් පරමාණුවට ගිහිල්ලා නයිට්‍රජන් හරහට ගිහිල්ලා ඔහොමම ඉතිහාසයක් මේකේ තියෙනවා. අපි ඉගෙන ගන්නේ කෙම් හිස්ටරි නොවේ කෙමිස්ට්‍රි. ඒ නිසා මම හිස්ටරි ගැන කතා කරන්නේ නිකන් වචනයක් දෙකක් කිව්වා. ඔබට මෙහි ඒ අතීතය හොයාගන්න ඕන නම් අන්තර්ජාලය පරිශීලනය කරලා ඉතාම පහසුවෙන් ඔය දැනුම ගන්න පුළුවන්. හරි. ඒතර මම යන්නේ ඒ හිස්ටරි පාර්ට් එකට නොවේ. හරි. මිස්ට්‍රි පාර්ට් එකට ඒත් නෙමෙයි විහිළුවට කිව්වේ. හරි. පරමාණුක ස්කන්ධ ඒකකය අද දවසේ අර්ථ දක්වන විදිහයි මම පෙන්වන්න යන්නේ. මොකක්ද? කාබන් 612 සමස්ථානිකේ පරමාණුක ස්කන්ධය යමගයක්ද ඉන් 12න් පංගුවක් පරමාණුක ස්කන්ධ ඒකකය ලෙස අර්ථ දැක්වේ. හරි. කාබන් 612 සමස්ථානිකේ පරමාණුක ස්කන්ධයේ කීය හරි වෙන්නේ ඒ වෙන අගෙන් හරියටම 12න් පංගුවක් ගත්තොත් ඒක අපි හඳුන්වනවා පරමාණුක ස්කන්ධ ඒකකය කියලා. U කියලා. ඔන්න ඔය ඒකකයට සාපේක්ෂව තමයි ඕනෑම අණුවක, ඕනෑම පරමාණුවක, ඕනෑම අයනයක ස්කන්ධය මනින්නේ. මෙන්න මේ ඒකකයට සාපේක්ෂව තමයි හරි අපි මෙතනින් ඉදිරියට පරමාණුවක, අණුවක, අයනයක ස්කන්ධය මනින්නේ. හරි. මේක සම්මත ඒකකයක් රසායන විද්‍යාවට. එතකොට මේ ඒකකයට සාපේක්ෂව පරමාණුක ස්කන්ධය මැන්නොත් හරි පරමාණුක ස්කන්ධය මැන්නොත් අපි ඒකට කියනවා relative atomic mass. relative atomic mass. හරි සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. සාපේක්ෂ පරමාණුක ස්කන්ධය relative atomic mass. ඔක අපි AR කියලා කෙටියෙන් සංකේත කරනවා. ඒකාට සාපේක්ෂවද මෙන්න මේ උඩ තියලා තියෙන එකකයට සාපේක්ෂව පරමාණුක ස්කන්ධයේ යම් කිසි පරමාණුක ස්කන්ධයක් මැන්නොත් ඒක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියලා කියනවා. හරි. ඔක මෙහෙමයි. කෙටියෙන් මා කියන්නම්. කවර හෝ පරමාණුක ස්කන්ධය කාට සාපේක්ෂව කාබන් 612 සමස්ථානිකේ පරමාණුක ස්කන්ධයෙන්
12න් එකක් මෙන් කී ගුණයක්ද කියන එක තමයි මොකක්ද? සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. මේ විදිහටම මෙන්න මේ ඒකකේ භාවිතා කරලා ඔබ සමාවෙන්න ඕන. අණුවක ස්කන්ධය මෙන්නොත් අපි ඒකට කියන්නේ සාපේක්ෂ අණුක ස්කන්ධය. relative atomic නෙමෙයි relative molecular mass. molecular mass. මේක අපි සංකේත කරනවා MR ලෙස. එතකොට මෙහි එන්න ඕන අදහස මම ලියන්නේ නැහැ, ඔබට ලියන්න පුළුවන්. මෙතන අපි කිව්වේ හරි කවර හෝ නැත්නම් කුමන හෝ පරමාණුක ස්කන්ධය. කාබන් හයිඩ්‍රෝජන් සමස්ථානිකයේ 12න් එකක් මෙන් කී ගුණයද කියන එක. එතකොට සාපේක්ෂ අණුක ස්කන්ධය කියන්නේ කවර හෝ අණුක ස්කන්ධය. මෙතන පරමාණුක, මෙතනට අණුක. අණුක ස්කන්ධේ කාබන් හයිඩ්‍රෝජන් සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධෙන් 12න් එකක් මෙන් කී ගුණයක්ද කියන එක තමයි අපි හඳුන්වන්නේ සාපේක්ෂ අණුක ස්කන්ධය ලෙස. right. දැන් හොඳින් අහගන්න. ඔයගොල්ලන්ට මේක දැනුවත් කරන්න. මොකද්ද මේ අපි කතා කරන්නේ? ඔන්ලයින් ටීචින්. ඒතර මෙතනදී ඔබට අර පන්තියක වගේ ලොකු වෙලාවක් අපි ලබා දෙන්නේ නැහැ වීඩියෝ එක ඇතුලේ. හරි නෝට් එක ලියන්න. ඔබට තමුන්ගේ අතේ තියෙන ෆෝන් එක හරි ලැප්ටොප් එක හරි වීඩියෝ එක ස්ටොප් කරලා නැත්නම් වේගය අඩු කරලා වේගය වැඩි කරලා කවර හෝ ආකාරයකින් මේක බලන්න පුළුවන්. සාමාන්‍ය රියල් ටයිම් ටියුෂන් එකක නැති වාසිය ඒකයි. රියල් ටයිම් ටියුෂන් එකක බෝඩ් එක මකනවා මේකට පස්සේ ඒක නැහැ. මේ එහෙම නෙමෙයි. මේ එහෙම නෙමෙයි. ඔබ අත වීඩියෝ තියෙනවා. වීඩියෝ නතර කරලා ඔබට මේක පේනවා. ඒ ඇසුරෙන් නෝට් එක හදාගන්න පුළුවන්. හරි. ඒතර මම නෝට් එකක් විශේෂයෙන් ලියවන්නේ නැහැ. හරි. ඔබට මේ කියපු දේවල් නැවත අහන්න පුළුවන්. මේක බලාගෙන ගියාම අර රියල් නෝට් එකක් නෙමෙයි වර්චුවල් නෝට් එකක්. ඒතර මම කියපු මේ දේවල් ඔබට නැවත අහන්න පුළුවන්. නැවත අහන එකෙන් ඔබ තව ටිකක් මේකේ පොලිෂ් වෙන එක තමයි වෙන්නේ. එනිසා ඒක කරන්න. එතකොට රසායනික ගණනය කිරීම යටතේ මම මුලින්ම පටන් ගත්තේ පරමාණු අණු ආයන ආදී ස්කන්ධය මැනීම. ඒකෙදි මම කිව්වා ඔබට මතක ඇති ග්‍රෑම්, කිලෝග්‍රෑම්, රාත්වල වගේ එකක වලින් පරමාණු අණු ආයන වල ස්කන්ධ මනින්න පුළුවන්. වුණාට ඒක හරි කරදරයි. ඒ නිසා අපි ඒකට වෙනම ඒකකයක් අර්ථ දක්වා ගන්නවා. කොහොමද? වෙනමම ඒකකයක් අර්ථ දක්වා ගන්නේ. මොකක්ද වෙනමම ඒකකය? පරමාණුක ස්කන්ධ ඒකකය ඇටොමික් මාස් යුනිට්. කාබන් හයිඩ්‍රෝජන් සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධයෙන් 12න් පංගුවක් තමයි හරි අපි හඳුන්වන්නේ පරමාණුක ස්කන්ධ ඒකකය කියලා. ඒතර කවර හෝ පරමාණුක ස්කන්ධය මෙන්න මේ ඒකකයට සාපේක්ෂව මැන්නොත් කවර හෝ පරමාණුක ස්කන්ධේ කාබන් හයිඩ්‍රෝජන් සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධයෙන් 12න් පංගුවක් මෙන් කී ගුණයක්ද කියලා මැන්නොත් අපි ඒකට කියනවා relative atomic mass. සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සංකේත කරන්නේ AR කියලා. ආගෙන එහෙම නෙමෙයි. හරි. ඒ වගේම යම්කිසි අණුක ස්කන්ධය මෙන්න මේ ඒකකයට සාපේක්ෂව මැන්නොත් අපි ඒකට කියනවා relative molecular mass. සාපේක්ෂ අණුක ස්කන්ධය MR කියලා දාලා තියෙනවා. මිස්ට එහෙම නෙමෙයි. මෙතන මම ප්‍රශ්නාර්ථයක් දාලා තියෙන ඔබට අවශ්‍ය දේ ගොඩනගා ගන්න පුළුවන්. කවර හෝ අණුක ස්කන්ධේ කාබන් හයිඩ්‍රෝජන් සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධෙන් 12න් එකක් මෙන් කී ගුණයක්ද කියන එක තමයි සාපේක්ෂ අණුක ස්කන්ධය කියලා කියන්නේ. එතන ඔබ මේක ඔබේ පොතට කෙටි සටහනක් විදියට ගන්න කියලා මා ඉල්ලා සිටිනවා. හරි. මම හිතන්නේ ඔබ මේ අවශ්‍ය දේවල් සටහන් කරගන්න ඇති. හරි. නේද? ඉක්මනින් ලියන්න පුළුවන් ඔයගොල්ලන්ට. එතකොට ඔබට පැහැදිලි මොකද්ද සාපේක්ෂ අණුක ස්කන්ධය කියන්නේ, මොකද්ද සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියන්නේ කියලා මම හිත විදිහ. right. අපි මේකේ ඉදිරියට ඇදෙන්න ඕන. මම හිතන්නේ හරි ඔබ මේ අවශ්‍ය දේවල් සටහන් කරගෙන ඇති. සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සාපේක්ෂ අණුක ස්කන්ධය anu කොහොමද කියලා මෙතන ඔබ ලියන්නකනේ කවර හෝ අණුක ස්කන්ධයේ බෙදීම කාබන් හයිඩ්‍රෝජන් සමස්ථානීය පරමාණුක ස්කන්ධයෙන් 12න් පංගුවක් කියලා. හරි. ඒතර ඕකේ ඔය සමීකරණ කටපාඩම් කිරීමට වඩා එකකින් නිර්මාණය වන
අදහස තේරුම් ගැනීමයි වැදගත් වෙන්නේ. එතකොට සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සාපේක්ෂ අණුක ස්කන්ධය කියන්නේ මොකක් කරේ ඒකකයකට සාපේක්ෂව මනිනු ලබන ස්කන්ධයක් බව පේනවා. right. දැන් මේ වැඩි ඉස්සරහට යනකොට අපිට තව වැදගත් වෙන දේවල් ටිකක් තියෙනවා. ඊට කලින් දැන් අපිට රිසෝස් බුක් එකක් තියෙනවානේ රසායනික ගණනය කිරීම වලට. එහි ආරම්භයේම තියෙන්නේ මම දන්නේ රසායනික ගණනය කිරීම වලට කියලා මුලින්ම තියෙන්නේ ආනුභාවික සූත්‍ර සහ අනුක සූත්‍ර කියන එක. ඒක මුලින්ම ඉගෙන ගත්තාම ඔබට රසායනික ගණනය කිරීම පුළුවන් වීම නෙමෙයි වෙන්නේ අප්පිරියක්. හරි. ආනුභාවික සූත්‍ර සහ අනුක සූත්‍ර කතා කරන්න කලින් අපි රසායනික ගණනය කිරීම වල සැලකිය යුතු දෙයක් කරන්න ඕන. ඒ කියන්නේ මේ පාඩමේ අන්තිමටම දාන්න ඕන එක මුලට දාලා තියෙනවා. ඒක ලොකු දෝෂයක්. මම දන්නේ එහෙම කරලා දෙන්නේ කියලා. ඒක ලොකු වැරද්දක් විදිහටයි මම නම් දකි. හරි. දැන් මේ බලන්න. මම නිතර හමුවන මූලද්‍රව්‍ය කීපයක සාපේක්ෂ පරමාණුක ස්කන්ධ ලියාගෙන යන්න. හරි. ඔන්න මම කියනවා නිතර හමුවන මූලද්‍රව්‍ය කීපයක සාපේක්ෂ පරමාණුක ස්කන්ධ. මේවා කටපාඩම් කරන්න ඕනේ නැහැ. විභාගයේ ප්‍රශ්න පත්‍රයේ හයිඩ්‍රජන් 1යි කියලා දෙනවා. ඒ වුණාට මම මේ ටික නිකන් ලියාගෙන යනවා. ඔබටත් මේක මාත් එක්කම ඕනනම් සටහන් කරගෙන යන්න පුළුවන්. හරි. මම හිතනවා ඔබ රසායනික සංකේත දන්නවා ඇති. right. right. මම දන්නේ මේ ටික හොඳටම ප්‍රමාණවත් ඔබ මාත් එක්ක ලියන්න. හරි. මේවා පාඩම් කරගන්න ඕනේ නැහැ. මොකද ඕනෑම ගානකදී ඔබට පාස් පේපර්ස් චෙක් කරලා බලන්න පුළුවන්. හයිඩ්‍රජන්ගේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධයේ එකයි කියන එකත් ඒගොල්ලෝ දෙන්න. right. එතකොට අපි මේ ටික අයින් කරලා මෙතනින් ඉදිරියට යමු. ඊළඟට තියෙන්නේ පට්ට ගොම් පාට් එක. හරියටම කියනවා නම් අමු ගොම් පාට් එක. මම ඒ වචනේ එහෙම පාවිච්චි කරනවා. මම ලියනවා හරි භයානක සමීකරණ. ඔබ බය වේද දන්නේ? මම ලියනවා මෙහෙම. mr සමානයි sigma ar කිය. මේ මොකද්ද මේ? relative molecular mass සාපේක්ෂ අණුක ස්කන්ධ. මේ මොකද්ද මේ? සාපේක්ෂ පරමාණුක ස්කන්ධ. මොකද්ද මේ ලකුණ? sigma. sigma කියන්නේ එකතුව. පට්ට ගොම්. මේ බලන්න. අපි මෙහෙම හිතුවා. සෝඩියම් හයිඩ්‍රජන් ෆොස්ෆේට්. ඔන්න ඒ වගේ හිතමු. සෝඩියම් හයිඩ්‍රජන් ෆොස්ෆේට්. මෙන්න මේ වගේ සංයෝගයක් අපිට ලබා දීලා තියෙනවා. කවුරු හරි අහනවා මෙන්න මෙයාගේ සාපේක්ෂ අණුක ස්කන්ධය කීයද කියලා. ඒතර අපි ඔක හොයන්නේ කොහොමද? ඔය සංයෝගයේ සාපේක්ෂ අණුක ස්කන්ධය හොයන්නේ කොහොමද? මෙන්න මම මේක හොයන විදිය ලියනවා. කොහොමද? සෝඩියම්ගේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 23යි. හැබැයි සෝඩියම්ලා දෙන්නෙක් ඉන්නවා. අපිට ඒක දෙන්න. 23 අය දෙකක් අපිට ලියන්න වෙනවා. හරි. 23 දෙකක් ඔන්න අපි ලියමු. එලාට එක හයිඩ්‍රජන් කෙනයි එකයි. ෆොස්ෆරස් 31යි
ඔක්සිජන් තියෙනවා 16 4ක්. ඔන්න ඔය ටික එකතු කරලා ගත්තා නම් සාපේක්ෂ අනුක ස්කන්ධය වෙනවා. මේ කියන්නේ ඒක නේද? එකතු කරපිය මොනවද? සාපේක්ෂ අනුක ස්කන්ධ. සාපේක්ෂ පරමාණුක ස්කන්ධ සියල්ල එකතු කරන්න. එවිට ඔබට සාපේක්ෂ අනුක ස්කන්ධය ලැබෙවි කියලා කියන ඉතින් මේ සමීකරණ කටපාඩම් කරන්න කිසිම උවමනාවක් නැහැ. කොහෙද තැනක දැක්කොත් බය වෙන්න එපා. ඒකෙදි කියන්නේ යම් කිසි අණුවක ආයනයක සාපේක්ෂ අණුක ආයනික ස්කන්ධ හොයන්න ඕන නම් ඒ ඉන්න පරමාණු සියල්ලේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධ සියල්ල එකතු කරලා ගන්න කියලා කියන්නේ. එතකොට ඔබට පේනවා 23 ඒවා දෙකක් 46යි 31යි 1යි 32යි 16 වරක් 4 64යි 64යි. දැන් මේක සුළු කරන එක ඉතාම සරලයි. 46 64 කියන්නේ 110යි 110යි 32යි 142ක් බව ඕනෑම කෙනෙක්ට වැටහෙනවා. හරි. එතකොට මේ මම දෙන්නේ යම් කිසි ප්‍රභේදයක සාපේක්ෂ අණුක ස්කන්ධය හොයාගන්න විදිහ. හරි. එතකොට මේවා සාමාන්‍ය පෙළවක වනුවේ ඔබ ඉතා හොඳින් දන්න දේවල්. ඉතා හොඳින් දන්න දේවල්. දැන් මේක එකතු කිරීමක් හැර වෙන විශේෂ කිසිවක් තිබුණේ නැහැ. හැබැයි මම ඔබට යමක් පහසු කරන්න උත්සාහ කරනවා. right? මොකද මේ පහසු කිරීමේ කලාව? ඔබ ඒක බලන්න. right? මෙහෙමයි. අපි මේ එකතු කිරීමක් නේ කරන්නේ. මං කියවනේ අපි හැමදේම කරන්නේ නාන්න නෙමෙයි. හරි? නාන්න නැතුව ගොඩ යන්න. නිකන් දුක් විඳින්න නෙමෙයි. හරි? නිතරම සංයෝගවලදී අපිට ලැබෙනවා කාබනේට් කියන කෙනා. ඔන්න ඔය බන්ධ කාණ්ඩය ලැබෙනවා. කාබනේට ගොඩාක් අපිට තියෙනවා. ඒගොල්ලන්ගේ අණුක ස්කන්ධ හොයන්න තියෙනවා. ඒතර කාබනේට් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධ එකතු කරලා ගත්තාම ඔක්සිජන් 3ට 48යි 48යි කාබන්ගේ 12යි එකතු කරලා බලන්න 60යි. ඔක්සිජන් 16යි නෝ 16 වරක් 3 48යි. 48යි කාබන්ගේ 12යි 60යි. ඕක අපි මතක තියාගන්න. මතක තියාගන්න. දැන් කවුරු හරි කිය ගිරවෙක් කියලා. ඔව් ගිරවෙක් තමයි. දැන් ඔයාලගෙන් 5යි 5යි 10යි කියලා ඇහුවොත් ගිරවෙක් නැතුව නිකන් අනේ මේ අතේ 5යි මේ අතේ 5යි ඒවා ඒ වෙලේ ගාන හදලාද කියන්නේ නෑනේ. කාලයක් තිස්සේ ඔබට ප්‍රත්‍යක්ෂයි. දැන් මම ප්‍රත්‍යක්ෂ විදිහට පෙන්නුවා. ඔක්සිජන් 3ට 16 වරක් 3 48යි කාබන්ගේ 12යි එකතුව 60යි. ඊළඟට නිතර අපිට ලැබෙන්න තියෙන කෙනෙක් තමයි නයිට්‍රේට්. මේ රින ලකුණෙන් ඇති වැඩක් නෑ. ඉලෙක්ට්‍රෝන වලින් මහලු කුස්කන්ධයක් එකතු වෙන්නේ නෑ නේ. එතකොට ඔබට පේනවා ඔක්සිජන් 3ට අර වගේම 48යි. නයිට්‍රජන් 14යි. 12ක් වෙද්දි 60යි 48ට 14ක් එකතු වෙද්දි 62ක් බව පේනවා. ඊළඟට නිතර අපිට ලැබෙන එකක් තමයි සල්ෆේට්. ඊළඟට අපිට නිතර ලැබෙන එකක් තමයි සල්ෆේට්. සල්ෆේට් ගත්තොත් මෙන්න මෙහෙමයි කතාව. හරි. ඔක්සිජන් 4ට 16 වරක් 4 64යි. සල්ෆර් 32යි. 64යි 32යි. 64 4 පැත්තකින් තියන්න 32 දෙක පැත්තකින් තියන්න 60යි 30යි එකතු කරන්න 90යි. දැන් 64 4යි 32 දෙකයි එකතු කරන්න 6යි. එතකොට සමස්තය 96ක් බව ඕනෑම බක්කන බුද්ධිමතෙක්ට වැටහෙනවා. එලෙසම නිතර අපිට හමු වන කෙනෙක් තමයි පුතා ෆොස්ෆේට් PO43-. PO43-. දැන් මෙතන ඔක්සිජන් 4යි මෙතනත් ඔක්සිජන් 4යි මෙතන සල්ෆර් මෙතන ෆොස්ෆරස්. සල්ෆර් 12ක් වෙද්දී ෆොස්ෆරස් සල්ෆර් 32ක් වෙද්දී මගේ අතින් වරද්දක් වුණා ෆොස්ෆරස් 31යි. ඒතර සල්ෆේට් කැල 96යි ඔක්සිජන් 4යි ඔක්සිජන් 4යි සල්ෆර් 32යි ෆොස්ෆරස් 31යි මෙතන එකතුව 95යි. ඔන්න ඔය ප්‍රත්‍යක්ෂ කාරණා ටික හරි ඔබ ගිරවෙක් දාගත්තා නම් ඔබට ගණන් හදනවා කියන්නේ විශේෂයෙන් සාපේක්ෂ අණුක ස්කන්ධය හොයනවා කියන්නේ ව්‍යාපෘති නෙමෙයි. මට ඕන නම් පැය දෙකක් හරි අරගෙන ඔයාලව හෙන්නම එන ගෝන් ආතල්ලේ පිට ගෙනිච්ච හැකි. හරි. සමහරවිට පන්ති වලත් අපි දකිනවා එහෙම ලොකු කාලයක් ගත කරනවා සාපේක්ෂ අණුක ස්කන්ධ හොයන්න. වැඩ නැතුවට වැඩ. හරි. මේ වගේ වැඩ කරන්න ඕන මේ 5 වසර 6 වසර ළමයි එක්කෙනෙක් බොරුවට මේවා එකතු කර කාලය ගත කරන එක. ඉතින් මේ බලන්න දැන් මේ හතර දැනගත්තා කියන්නේම ඔබ යම් කිසි ගානකදී අනිත් අයට වඩා සැලකිය යුතු ලෙස ඉදිරියට එනවා. සැලකිය යුතු ලෙස ඉදිරියට එනවා. ඔබ ඔක බලමු උදාහරණ කීපයකින් මම ඒක කරලා පෙන්නන්නම්. හරි. නිකන් විනාඩියක් නෙමෙයි ඊටාම තප්පර කීපයක් ඇතුළත අපි සාපේක්ෂ අණුක ස්කන්ධ හොයාගන්නවා.
දැන් උදාහරණයක් විදිහට අපි හිතමු අපිට තියෙනවා සෝඩියම් කාබනේට්. මොකද්ද කතාව? කාබනේට් කෑල්ල 60යි සෝඩියම් 23 ඒවා දෙකක් 46යි එකතුව එකපාරටම පේනවා 106යි කියලා. බලන්න කොච්චර සරලද. එතකොට අපි හිතුවොත් එහෙම ඇලුමිනියම් බයිකාබනේට් අපිට ලබා දෙනවා. ඇලුමිනියම්ගේ සමිතුතාවය 3යි එනිසා බයිකාබනේට් 3යි කියලා ගත්තා. දැන් මේක කොහොමද වෙන්නේ? කාබනේට් කෑල්ල 60යි කාබනේට් කෑල්ලට 60යි 61යි 61යි 61 ඒවා තුනක් 183යි. ඒ කොහොමද? 60 තුනක් 180යි. අර ඉතුරු එකේව තුනක් 183යි. 183යි. අනේ ඇලුමිනියම් 27යි. එතකොට 183 තුනට 7 එකතු වුණාම 190යි. 190යි. මෙතන 27යි එකතු වුණාම 20යි එකතු වුණාම සමා වෙන්න 7ක් ගියානේ. හරි. 210යි කියලා බලන් ඉන්නකොට උත්තරේ. හරි. සිම්පල්. මාන ලේසියෙන් මේක ගොඩ දාන්න පුළුවන්. අපි හිතමු තව මොකක් හරි කෙනෙක් අපි ගමු. මෙන්න Fe2 SO4 3 times. හරි. දැන් ඊටම සරලයි. සල්ෆේට් කැල 96යි. 96ව 3ක්. 96ව 3ක් එකතු කරද්දී 300න් 12ක් අඩු කරන්නේ. ඒ මොකද 96 කියන්නේ 104ක් අඩුයි. 104ක් අඩුයි. එතකොට 4ක් 3 12යි. 300න් 12ක් අඩු වුණාම 288ක් බව පේනවා. 288යි. ඊළඟට යකඩ 56යි. 56ව දෙකක් 112ක් බව ඔබට පේනවා. එතකොට මෙතන 288ට හරි ඔය 12 එකතු වුණා නම් හරියටම අපිට උත්තර එනවා 300යි කියලා. 300යි 100යි එකතු වුණාම හරි ගානට 400ක් කියලා ඔබට මෙයාගෙන් ලැබෙනවා. දැන් ඔය විදිහට මට දිගට මැජික් පෙන්න ගිය හැකි. මම කියන්නේ බොරු වැඩක්. හරි. පාඩම අවසානයේ මම ඕනනම් සාපේක්ෂ අංක ස්කන්ධ හොයන්න කියලා 10ක් විතර බෝඩ් එකේ දාන්නම්. හරි. ඉතින් මේකේ ඇති කෙහෙල් මලක් නැත. බොහොම සරලව මේක විසඳගෙන යන්න පුළුවන් බව ඔබට පේනවා. දැන් මේ වෙන විට හරි මේ වෙන විට සංයෝගයක සාපේක්ෂ අනුක ස්කන්ධය සොයා ගන්න ආකාරය පිළිබඳව අවබෝධයකින් තමයි ඉන්නේ. right. දැන් මම හැමෝම කතා කරන හැමෝම බෑ කියන ඒකට මට නම් තේරෙන්නේ මොකට මේක බෑයි කියනවාද කියලා. මෞලය කියන එක ගැන කතා කරන්න යන්නේ. මා මෙන්න මේ වගේ ඉල්ලීමක් ඔබගෙන් කරනවා. ඔබට හැකිනම් ඔබ මීට පෙර මෞලය කවර වූ ආකාරයෙන් ඔළුවට ගිහිල්ලා තියෙනවා නම් ඒ ඔළුවට ගිහිල්ලා තියෙන මෞලය පොඩ්ඩක් පැත්තකින් තියලා මම කියන එක අහගෙන ඉඳලා ඊට පස්සේ ඔබට හිතෙනවා නම් ඔබ කලින් දැනගෙන හිටිය එක මීට වඩා හොඳයි කියලා ඒක තියාගන්න. හරි. නැත්නම් මම කියන එක දාගන්න අර ටික අරගෙන ගිහිල්ලා මොකක් හරි ඩස්ට්බින් එකකට දාන්න. හරි. ඔබට මම කියන්නේ ඔබ මෙතෙක් ඉගෙනගෙන තියෙන මෞලය පිළිබඳව මොන හරි දෙයක් තියෙනවා නම් අන්න ඒක පොඩ්ඩක් පසකින් තියන්න කියලා. හරි. ඒකයි මේකයි දෙක පටලවා නොදෙනිමු. ඒතකොට ඔයාලා කල්පනා කරයි මූ අලුත් මෞලයක් උගන්වන්න යනවාද කියලා නෑ. උගන්වන විදිහයි වෙනස්. මෞල කෝකත් එකයි. හරි. දැන් ඔන්න මෞලය කියන සංකල්පයට එනවා. මෙහි අංක 1 වැදගත්ම දේ ලෝකේ මෞලයවල් නැහැ. මෞලය මිනිසා විසින් නිර්මාණය කරගත්තා. ලෝකේ කිලෝග්‍රෑම් නැහැ. කිලෝග්‍රෑම් යනු අපි හදාගත්ත දේවල්. පාරේ කිලෝමීටර් නැහැ. අපි හදාගත්ත ඒවා තියෙන්නේ. හරි. අපි බොන වතුර වීදුරුවේ මිලිලීටර් නැහැ. අපි හදාගත්ත ඒවා තියෙන්නේ. මොනවද මම කියපුවා? ඔයාලා භෞතික විද්‍යාව වලින් ඉගෙන ගත්ත ඒකට. ඒ කියන්නේ යම් දේවල් මැනගන්න පහසු වෙන්න අපි විවිධ ඒකක භාවිතා කරනවා. විවිධ ඒකක භාවිතා කරනවා. ඒතර ඒ විදිහට භාවිතා කරන ඒකක වලින් එක් ඒකකයක් තමයි මෞලය කියන්නේ. මේක නිකම් ඒකකයක් නෙමෙයි පුතා. SI ඒකකයක්. SI ඒකකයක්. හරි සම්මත ඒකකයක්. මොනවටද මේ ඒකකේ පාවිච්චි කරන්නේ? පදාර්ථ ප්‍රමාණය මනින්න. පදාර්ථ ප්‍රමාණය මැන ගැනීම සඳහා තමයි මෞලය කියන SI ඒකකය භාවිතා කරන්නේ. ඔබ භෞතික විද්‍යාවේ අහලා තියෙන විදිහට ඒකකයකට නිශ්චිත අර්ථ දැක්වීමක් තියෙනවා. ඒකකයකට
නිශ්චිත අර්ථ දැක්වීමක් තියෙනවා. මම ඉස්සෙල්ලාම මෞලය කියන එක අර්ථ දක්වලා ඉන්නවා. මේක හරියට අහන්න. මේක හරියට අහන්න. මෙන්න කතාව පුතා. කාබන් 612. ඔබට මතක් වෙලා යනවා සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට පෙර සාපේක්ෂ අණුක ස්කන්ධයට පෙර පරමාණුක ස්කන්ධ ඒකකයේ ඇටොමික් මාස් යුනිට් නැත්නම් U කියන එක අර්ථ දක්වා ගත්තා. කවුරු හරහාද? කාබන් 612 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධයෙන් හරියටම 12න් එකක්. දැන් මම මෙතන එනවා මෞලය කියන මේ විශේෂ ගනුදෙනුවට. මෞලයට එනකොට මෞලයේදී මා පටන් ගන්න කාබන් 612 සමස්ථානිකයෙන්. මේක හරියට අහගන්න. කාබන් 612 සමස්ථානිකයේ මෙන්න මේ සමස්ථානිකයේ මොකේද? සමස්ථානිකයේ කාබන් 613 614 කියලා තවත් සමස්ථානික තියෙන මේක තමයි වැඩිපුර බහුල ප්‍රදේශය. සමස්ථානිකයේ exact value එක. ඒ කියන්නේ හරියටම වැනෙන්න බෑ. හරියටම ග්‍රෑම් 12ක් ගන්න. ග්‍රෑම් 12ක්. අන්න ගත්තා. දැන් මේක හරියට තේරුම් ගන්න පුතා. හරියටම ග්‍රෑම් 12ක් 11.925ක් තියෙන්න බෑ. 12.015ක් ගිහිල්ලා එකේ ඉන්න බෑ. තේරුණාද කියන දේ? තිතට ග්‍රෑම් 12. තිතට ග්‍රෑම් 12. හරියටම. දැන් මේක මනින්නේ කොහොමද කියලා ඔයාලා මගෙන් අහන්න එපා. මම ඒකට උත්තර දෙන්නේ නැහැ. හරි. මනින විදියක් නොවේ මේක. අර්ථ දැක්වීමක් බව මම හිතන්නේ ඔබ තේරුම් ගත යුතුයි. right. හරියටම ග්‍රෑම් 12ක් අරගෙන දැන් මොකද කරන්නේ? මම මේ තුල තියෙන කාබන් 612 වෙන ඉතින් ඒවා තියෙන්න බෑ. පරමාණු සංඛ්‍යාව නො ගණන ගණිනවා. 1 2 3 4 5 6 7 8 9 10 කියලා ගණනගෙන යනවා. මම ගණින්නේ නෑ. කාට හරි මේක පවරනවා. ඒ මිනිස්සයා ජීවිතයේ තියෙන කනුත් ගණනවා. ඊළඟ ජීවිතයේ තියෙන කනුත් ගණනවා. ගණනලා නම් ඉවර කරන්න වෙන්නේ නෑ. 1 2 3 කියලා ගණනගෙන කියනවා. කැමති කෙනෙක්ට අභියෝගයක් විදිහට ඒක බාර ගන්න පුළුවන්. කැමති නම් තප්පරෙන් තප්පරේ ඉගෙනගෙන ගියත් ජීවිතේටවත් මේ කාබන් 612 සමස්ථානිකයේ මේ චූටි ස්කන්ධයක් ග්‍රෑම් 12ක තියෙන පරමාණු ගාන නම් ගණනලා ඉවර කරන්න වෙන්නේ නැහැ. ඒතර කීයක් හරි සංඛ්‍යාවක් අපිට එයි. අන්න ඒ සංඛ්‍යාව මම හඳුන්වනවා x සංඛ්‍යාව කියලා. හරිද? x සංඛ්‍යාව කියලා මම යාව හඳුන්වා ගන්න. දැන් මේකයි කතාව. හරි. ඔය x සංඛ්‍යාවක් මෞලයකට ඇත. x සංඛ්‍යාවක් මෞලයකට ඇත. දැන් ඔබ තාම ටිකක් කන්ෆියුස් වෙති. මොකක්ද ඒ කිව්වේ? x කියන සංඛ්‍යාව මෞලයකට ඇත. කලබල වෙන්න එපා. දැන් මම මේකේ ෆැක්ටිං ලියනවා මෙහෙම. ඔබට පොත් දුසින් 10ක් එපා ඉස්සෙල්ලා එකකින් පටන් ගමුකෝ. එකක් කියලා මම මොන ප්‍රශ්නාර්ථයක් දැම්මා. මොනවද? පොත් දුසින් එකක් කියලා. ඔක ඔබට පේනවානේ. පොත් දුසින් එකක් කියලා ඔන්න මම ප්‍රශ්නාර්ථයක් දැම්මා. එතකොට පොත් දුසින් එකකට පොත් කීයද? පොත් කීයද? මෙතනට පොත් ගණන කීයද? උත්තරයක් විදියට දෙන්න කිව්වොත් ඕන කෙනෙක් බය නැතුව කියනවා අපි හැමෝම දන්නවා දුසිමට 12යි කියලා. right. දැන් ඔන්න එනවා. හරි. මෙන්න තර්කය. හොඳට ගන්න වැඩේ. දුසිමකට 12යි. ඊළඟට මම කියනවා ශතකයට 100යි.
හරි. ඔන්න මම ඊළඟට ලියන දේ. බලන්න. මවුලයට කොච්චරද? x මවුලයකට x කියන්නේ මොකද්ද? කාබන් 612 සමස්ථානිකේ හරියටම ග්‍රෑම් 12ක් තුල අඩංගු කාබන් පරමාණු සංඛ්‍යාව කීයද? x. අන්නේ x සංඛ්‍යාවට සමාන ඔබ පොත් ගණනක් ගත්තොත් පොත් මවුල එකයි. හරක් x සංඛ්‍යාවක් ගත්තොත් හරක් මවුල එකයි. බල්ලෝ x සංඛ්‍යාවක් ගත්තොත් බලු මවුල එකයි. පරිප්පුවට x සංඛ්‍යාවක් ගත්තොත් පරිප්පුවට මවුල එකයි. නැත්නම් ඇට මවුල එකයි. හරි. කොස්සට x සංඛ්‍යාවක් ගත්තොත් අන්න කොස්සට මවුල එකයි. හරි. කූඹි x සංඛ්‍යාවක් ගත්තොත් කූඹි මවුල එකයි. හරි. මවුල එකයි. දුසිම ශතකයේ මෙන් සංඛ්‍යාව මත පදනම් වූ ඒකකයක් තමයි මවුලය කියන්නේ. මේක හොඳට තේරෙන්න ඕන. සංඛ්‍යාව මත පදනම් වූ ඒකකයක් තමයි මවුලය කියන්නේ. මම කියවනේ ඔයාලගේ ඔළුවේ තියෙන යම් දෙයක් තියෙනවා නම් ඒක කරුණා කරලා මල්ලක දාලා ගැට ගහලා තියාගන්න. මූලද්‍රව්‍යයක පරමාණුක ස්කන්ධයේ ග්‍රෑම් වලින් ගත් විට මවුලයක් ලැබේ. සංයෝගයක අණුක ස්කන්ධයේ ග්‍රෑම් වලින් ගත් විට මවුලයක් ලැබේ. මේක ඉගෙන ගත්ත සැනින් මවුලය පුළුවන් වෙන්නේ කොහොමද? බැරුව යන එකමයි වෙන්නේ. එතනින් එහාට මවුල බැරුව යන එක කියන එක අහන්න දෙයක් නෙමෙයි. මවුලය යනු සංඛ්‍යාත්මක ඒකකයක්, දුෂිම සතකයේ වගේ ඒකකයක් බව නොදැන එතනින් එහාට කොහොමද ගණන් හදන්නේ? සමීකරණ ටිකක් කටපාඩම් කරගෙන නාන එක නේද තියෙන්නේ. මේ ඉගෙන ගන්නේ හත් දෙයියනේ වැඩ පහසු කරගන්න මිසක් අපහසු කරගන්න නෙමෙයි. හරි. නැවත කියනවා දුසිම ශතකේ සංඛ්‍යාත්මක ඒකක. දැන් හිතන්න ඔතන ඉන්න දරුවෙක්ට ඔය බලාගෙන ඉන්න දරුවෙක්ට මම කියනවා ඔයාලගේ කුස්සියට යන්න. ගිහිල්ලා බලන්න දුසිමක් තියෙනවා. ඒක අරගෙන එන්න ඔයාලගේ ෆෝන් එක ඉස්සරහට නැත්නම් ඔය පරිගණකයේ ඉස්සරහට. ඔයාලා ඔළුව කහ කහ ඉන්නවා. මොකද්ද මේ කියන්නේ? මම ආයෙ කියනවා කලින් එක ගෙනාවේ නැත්නම් ගිහිල්ලා ඉක්මනට අන්න තියනවා දුසිමක් කුස්සියේ අරන් එන්න. බවලා උඩවින් බලන්න. මොන දුසිම මොන? අන්න තේරුම් ගන්න. දුසිමට කිසිදු වටිනාකමක් නැහැ. ඒ ඉස්සරහට නාම විශේෂණයක් ආවේ නැත්තම්. පොත් දුසිමද? එහෙම නැත්නම් කොස්ගෙඩි දුසිමද? කොසු දුසිමද? එහෙම නැත්නම් මොනවද? හැණි දුසිමද? පිඟන් දුසිමද? පීරිසි දුසිමද? නොකියා නිකන් දුසිමක් කිව්වහම ඒකට ඇති වැඩක් නැත. ශතකයේත් ඒ වගේ. දවල් කල්පනා කරේ නෑ ශතකයට වටිනාකමක් තියෙනවා. විරාට් කොහ්ලි තමයි වැඩිම සෙන්චරිස් ගාලා තියෙන්නේ. නෑ තාම ඩෙන්ඩුල්කර්ගේ රෙකෝඩ් එක කරලා නෑ නේද? ඒකට ඉක්මනින්ම කඩයි. කරන්න වෙන්නේ දැන් මේ යන සිටුේෂන් එකත් එක්ක මේ අවුරුදු ක්‍රිකට් ගන්න වෙන එක නැතු වෙන්නේ. ඉතින් කෙසේ හෝ ක්‍රිකට් ප්ලේ කරන්න බැරුව ගියත් ඒ විරාට් කොහ්ලි ඉදිරියෙන් ඉන්නේ. ඒතර ඒ මොනවද ලකුණු ශතක? නිකන් ශතක නෙමෙයිනේ. දැන් අපේ කරුමෙට අපි බලන්නේ ක්‍රිකට් විතරක් නිසා ලංකාවට සෙන්චරි එකක් කියලා කියපු ගමන් කෙලින්ම අපි ක්‍රිකට් වලින්ම තමයි ඔක්කොම හිතන්නේ. එහෙම නෙමෙයි. ශතකේ මොන ශතකයක්ද? ටෙනිස් බෝල ශතකයක්ද? ජිල් බෝල ශතකයක්ද? එහෙම නැත්නම් වෙනත් විදිහකට කියනවා නම් පරමාණු ශතකයක්ද? අණු ශතකයක්ද? අණු දුසිමක්ද? ආදී ලෙස වැදගත්. ඒ වගේම තමයි මවුලය කියන එක. මවුලේ ඉස්සරහට නාම විශේෂණයක් නැති තැන මවුලෙන් ඇති වැදගත්කමකුත් නැත. මවුලෙන් ඇති වැදගත්කමකුත් නැත. මවුලේ වැදගත් වන්නේ මොකක් නැතද? එහි ඉදිරියේ පවතින නාම විශේෂණයම. ඒ කියන්නේ පරමාණු මවුලයේද, ඉලෙක්ට්‍රෝන මවුලයේද, අණු මවුලයේද, අයන මවුලයේද ආදී ලෙස. දැන් ඔන්න මම මවුලේ කියන එක යම් තාක් දුරකට අර්ථ දක්වා ගත්තා. ඒතර මේකට අදාළ සටහන මම වේගෙන් කියවාගෙන යනවා. ඔයගලන්ට ලියන්න අවස්ථාව දෙන්නේ නැහැ. ඔබට පුළුවන්
වීඩියෝ නතර කරලා එක නෝට් එකක් විදිහට සකස් කරගන්න. හරි. මෙන්න මෙහෙමයි මේක වෙන්නේ. මවුලය යනු පදාර්ථ ප්‍රමාණය මනිනු ලබන SI ඒකකයේ වේ. මවුලය යනු පදාර්ථ ප්‍රමාණය මනිනු ලබන SI ඒකකයේ වේ. මවුලය යනු පදාර්ථ ප්‍රමාණය මනිනු ලබන SI ඒකකයේ වේ. එය පහත පරිදි අර්ථ දක්වනු ලැබේ. පහත පරිදි අර්ථ දක්වනු ලැබේ. දැන් අපිට පුළුවන් මේ අර්ථ දැක්වීම වෙනම ලියා ගන්න. කොහොමද? කාබන් 612 සමස්ථානිකයේ හරියටම ග්‍රෑම් 12ක් තුල අඩංගු කාබන් 612 සමස්ථානිකයේ හරියටම ග්‍රෑම් 12ක් තුල අඩංගු කාබන් පරමාණු සංඛ්‍යාව මවුලයකට තිබිය යුතු සංඛ්‍යාව වේ. කාබන් 612 සමස්ථානිකයේ හරියටම ග්‍රෑම් 12ක් තුල අඩංගු කාබන් පරමාණු සංඛ්‍යාව මවුලයක අන්තර්ගත විය යුතු නැත්නම් මවුලයකට තිබිය යුතු සංඛ්‍යාව වේ. එම සංඛ්‍යාවට සමාන පරමාණු ගණනක්, අණු ගණනක්, ආයන ගණනක්, ඉලෙක්ට්‍රෝන ගණනක් ආදී ලෙස ලබාගත් විට එම පරමාණු සංඛ්‍යාවට සමාන හරි ආයන ගණනක්, අණු ගණනක්, ඉලෙක්ට්‍රෝන ගණනක්, පරමාණු ගණනක් ආදී වශයෙන් ලබාගත් විට අදාළ ද්‍රව්‍යයේ මවුල එකක් ලැබේ. 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 හරි? අදාළ ද්‍රව්‍යයේ මවුල එකක් ලැබේ. right? දෙවෙනි මෙහාටින් ලියනවා. මවුලය යනු දැන් මේවා ලියා ගන්න ඕන ඔයගොල්ලෝ. ඒකට මම වෙලාව දෙන්නේ නැහැ. මවුලය යනු ආයෙ ලියනවා. මවුලය යනු ශතකය දුසිම වැනි සංඛ්‍යාව මත පදනම් වූ එකකි. ශතකය දුසිම වැනි සංඛ්‍යාව මත පදනම් වූ ඒකකි. මවුලය යනු ශතකය දුසිම වැනි සංඛ්‍යාව මත පදනම් වූ ඒකකි. සංඛ්‍යාව මත පදනම් වූ ඒකකි. right? ඔන්න දැන් මේ රූපය ඔබ දිගටම දකින්න ඇති. ඒතර ඔබට වීඩියෝ නතර කරලා මේ අවශ්‍ය දේ ලියා ගන්න පුළුවන් මේ කතන්දරය. right? මා මෙතනින් ඉදිරියට යන්න. අයියා. ඒ නිසා මම මේ ටික නකලා දානවා. එතකොට පදාර්ථ ප්‍රමාණය මනින්න තියෙන SI එකකේ තමයි මවුලය කියලා කියන්නේ. ඒතර මවුලයකට අන්න අර කිව්වා වගේ එක් සංඛ්‍යාවක් තියෙනවා. දැන් මම තරමක් ඉදිරියට යනවා. දැන් මොකක්ද එක් සංඛ්‍යාව කියලා මේ ඉතුරු කරගත්තේ මම? මවුලයකට තියෙන්න ඕන සංඛ්‍යාව. එක් සංඛ්‍යාව කියලා ඉතුරු කරගෙන තියෙන්නේ මවුලයකට තියෙන්න ඕන සංඛ්‍යාව. ඔය ඇවිල්ලා කාබන් 612 සමස්ථානිකේ හරියටම ග්‍රෑම් 12ක් තුල තියෙන කාබන් පරමාණු සංඛ්‍යාව. මෙන්න මේ එක් සංඛ්‍යාව ඇවගෑඩ්‍රෝ විසින් ගණනය කරනවා. ඒක අපි ඇවගෑඩ්‍රෝ සංඛ්‍යාව කියලා කියනවා. මේක අපි L කියලා සංකේත කරනවා. මම හිතන්නේ මෙහි අගය ඔබ දන්නවා දැනට පිළිගන්න අගය. 6.02 වැඩි කිරීම 1023යි මවුලේ. right? දැන් අපේ වයසේ වැඩිහිටියෙක් මේ වීඩියෝ බලනවා නම් තමන්ගේ දරුවත් එක්ක ඔහු පුදුම වෙනවා. අපි ඒ ලෙවල් කරන කාලේ ඉගෙන ගත්තේ ඔක නෙවෙයිනේ මවුලේට. මවුලේට ඒ කාලේදී 6.02 වැඩි කිරීම 1023 නේ. එතකොට දැන් මවුලේට මොකද වෙලා තියෙන්නේ? මේ තියෙන්නේ අපි ඉස්සර මවුලේට ඉගෙන ගත්ත ඇවගෑඩ්‍රෝ නියතේ. හරි? දැන් ඊට වඩා අලුත් ඇවගෑඩ්‍රෝ නියතේ කුඩා වෙලා. දැන් නියතයක් නේ. දැන් ඇවගෑඩ්‍රෝ සංඛ්‍යාව මේක ඇවගෑඩ්‍රෝ නියතේ කියලාත් අපි කියනවා. දැන් ලෝකේ යම් නියතයක් වේද නියත නොවන ඒ කුමක්ද නියතය? ඇවගෑඩ්‍රෝ නියතය. ලෝකේ නියතයක් නොවන නියතේ කුමක්ද? ඇවගෑඩ්‍රෝ නියතය. නෑ ලෝකේ නියතයක් නොවන නියතේ කිසිවක් නියත නොවීමයි. සියල්ල අනියත වීමයි. හරි. ඒතර ඇවගෑඩ්‍රෝ නියතයටත් ඒක බලපානවා. හැබැයි අපි විද්‍යාවේදී ගන්න අනිකුත් නියත කාලයක් නියත විදිහට තියෙනවා. පස්සේ ආයෙක වෙනස් කරනවා. ඉතින් හැම නියතයක්ම ඔහොම තමයි. හැමදාම එකම අගය තියෙන්නේ නැහැ. හරි. ඉතින් එතකොට මේකටත් අර අනියත ධර්ම නැත්තම් අනියත කියන්නේ අටලෝ දහම බලපාලා තියෙනවා.
කෙසේ හෝ කමක් නැහැ. කොහොම හරි මතක තියාගන්න. ඇවගෑඩ්‍රෝ නියතය ඉස්සර දැන් මම කිව්වේ අපේ වයස කෙනෙක් බලනවා නම් මේ වැඩි කාලයක් නැහැනේ. අවුරුදු 10 15කට කලින් හත් දෙයියනේ 20කට විතර කලින් විදිගානකට කලින් හරි මෙන්න බලන්න 6.02 දැන් 6.02 කවුරු හරි කියනකොට අයියෝ දශමස්ථාන 0.01කින් මේක වෙනස් වෙලා තියෙන්නේ. ඕක මොකක්ද කියලා. හැබැයි ඒ කියන්නේ කාට මතක නැහැ පිටිපස්සේ තියෙන 10.23ක බලයක්. 10.23ක බලයක්. එතකොට ඔය වෙනස් වෙන්නේ කෙලින්ම 10.20කින්. 10.20ක කියන අගේ නම් මම නම් දන්නේ නැහැ. ඔයගොල්ලෝ දන්නවනම් හොඳයි. කොයිතරම් ලොකු සංඛ්‍යාවකින් මේක වෙනස් වෙලා. ඇයි එහෙම වෙන්නේ? විද්‍යාව හැමදාම දියුණු වෙනවලු. විද්‍යාව හැමදාම දියුණු වෙනවලු. ඒ කියන්නේ විද්‍යාව අද එකක් කියලා තව කාලයක් යනකොට තව එකක් කියනවා. ඉතින් එතකොට කියනවා වඩා නිර්වද්‍ය වෙනවා කියලා. ඒක තමයි කරන්න තියෙන හොඳම දේ. ඒ කියන්නේ එතකොට මේක ඇත්තද මේ 6.02 වැඩි කිරීම 10.23 දැනට ඇත්ත. ඉදිරියේදී දන්නේ නැහැ. ඔක දිගටම ඔහොම තියෙවිද? සාමාන්‍ය විද්‍යාවේ ප්‍රගමනය වන ආකාරයට නම් ඉතින් මේවත් අනිවාර්යයෙන්ම බොරුයි. හරි. ඉතින් කලින් කලට මේවා වෙනස් වෙනවා. විද්‍යාවේ තීම් එක තමයි පුතා අලුත් බොරු උවමනා කර ඇත. අලුත් බොරු උවමනා කර ඇත. ඒ හැබැයි තව පොඩි ටැග් එකක් තියෙනවා. කලින් බොරුවට වඩා හොඳින් මිනිස්සු රැවටෙනවා නම් අලුත් බොරුව අපි අලුත් බොරුව පිළිගන්නවා පරණ බොරුව වෙනුවට. පරණ බොරුව වෙනුවට. හරි. පරණ බොරුව වෙනුවට. දවල්හයි විද්‍යාව කියන්නේ එතකොට බොරුද කියලා. ඔව්. විද්‍යාව කියන එක බොරු නෙවෙයි නම් ආය අලුතෙන් ප්‍රතිනිර්මාණය වෙන්නේ කොහොමද? තිබ්බ එක වෙනුවට අලුත් එකක් ඇවිල්ලා ඒක බොරු මේක හරි කියන්නේ ඇයි? හැමදාම ඕක නකලේ. ඒක වැරදි මේක හරි කියනවා. ඒක වැරදි මේක හරි කියනවා. ඒ කාලේ වැරදි කියප එකෙන් ඒ කාලේ ලෝකේ දේවල් කරගෙන යනවා. දැන් අද අපි හරි කියලා හිතාගෙන ඉන්නේ අද අපි දේවල් කරගෙන යනවා. ඒතර මේක වැරදි කියලා තව එකක් ගෙනල්ලා අතාරිනවා මේක උඩට. ඒතර ඒකලොත් යමක් කරගෙන යනවා. ඉතින් ඒ කාලෙට සාපේක්ෂව ඒක සත්‍යයක් කියලා අපි හිතාගෙන ඉන්නවා. ඔක විද්‍යාවෙන් අපි වැඩ ගන්නවා. එච්චරයි. අදහන්න යන්න එපා. අදහන්න යන්න එපා. විද්‍යාව කියන්නේ ආගමක් නෙමෙයි. එතකොට මෙන්න කතාව හරි එක් සංඛ්‍යාව, අවගෑඩ්‍රෝ සංඛ්‍යාව, අවගෑඩ්‍රෝ නියතය අපි පිළිගන්නා පරිදි 6.02 වැඩි කිරීම 10.3යි මවුලයට ඒකක තියෙනවා. මවුලයකට තියෙන්න ඕන අංශු ගණන. මවුලයකට තියෙන්න ඕන අංශු ගණන. දැන් මෙන්න අහගන්න වැඩේ. ඔබ අලි දැන් අලි දෙකට බෙදිලා කමන්නේ. අලි 6.02 වැඩි කිරීම 10/23ක් හොයාගන්න. කවදාවත් මෙච්චර අලි ගණක් හොයන්න වෙන්නේ නැහැ. හරි අපි නිකන් හිතමුකෝ උපකල්පිත ලෙස මේ වගේ අලි සංඛ්‍යාවක් හොයාගන්න. දැන් මට බය නැතුව කියන්න පුළුවන් මෙතන අලි මවුල 1යි. අලි මවුල 1යි. අලි මවුල 1යි. මම පොඩ අඩියක් ඉස්සරහට යනවා. මේ අලි මවුල 1 මොකේද? අලි මවුල 1. ද සමහරු මට බයිනේ නැති යකෝ මේ යකා රසායන විද්‍යාව උගන්වන්න ඇවිල්ලා මේ අලියෙක් ගැන කියවනවනේ කියලා. ඔව්. රසායන විද්‍යාව කියන්නේ මේ අඟහරු ලෝකෙන් ආපු එකක්ද? මේවා මේ ස්වභාවික දේවල් දිහා බලලා හදාගත්ත දේවල්. මේ බලන්න. අලියෙක්ට කකුල් 4යි කියලා ඔයාලා දන්නවා. එවනම් අලි මවුල 1ක මා ප්‍රශ්න කරනවා කකුල් මවුල කීයද? අලි මවුල 1 කකුල් මවුල කීයද? කකුල් මවුල 4යි. අලි මවුල 1 නොවේද? සමහරු 5යි කියලා හිතන්නත් ඉඩ තියෙනවා. ඒ දැකලා තියෙන දේවලුත් එක්ක අලි යට කකුල් 4යි. 5ක් නැහැ. ඈ ඒ ඉස්සරහා තියෙන හොඬ. හරි. එතකොට දන්නෝ දනිති. හොඬ මවුල 1යි. අලි මවුල 1 හොඬ මවුල 1යි. කන් මවුල 2යි. කම් මවුල 2යි. මම ඇහුවොත් වලිග මවුල 1යි. මම හිතන්නේ මේක හොඳට තේරෙනවා. මේක හොඳට තේරෙන්නේ නැත්නම් අපි තවත් උදාහරණයකට යමුකෝ. හරි. ඔයගලන්ට හුඟක් සමීප උදාහරණයකට මා යන්නේ. අපි ගන්නවා මීහරක් මවුල 1ක්. ඔයගලන්ට හුඟක් සමීපයි. හරි. මොකද්ද?
ලංකාවට උගක් සමීපයි. මීහරක් මවුල දෙකක් ගමුකෝ. කොහෙද ඉන්නේ කියලා අහන්න එපා. ලංකාවෙත් නෑ එච්චර ගොඩක්. හරි. මීහරක් මවුල දෙකක් ගන්න. ඒතර මෙතන මීහරක් කොච්චර ඉන්නවද? සංඛ්‍යාවක් විදිහට ගත්තොත්. මීහරක් කොපමණ ඉන්නවද? ඔබ දන්නවා මවුලයක අනිවාර්යෙන්ම 6.2 වැඩි කිරීම 10/23ක් ඉන්න ඕන. ඔය මවුලයකට ඉන්න ගාන. එහෙනම් මවුල දෙකක කොච්චරක් ඉන්නවද කියලා බලන්න. මෙන්න මේ විදිහට 6.2 වැඩි කිරීම 10/23යි මවුලයට මවුල දෙකක ගණන අපි බලමු. එතකොට ඔබට ලැබෙනවා 12.44 වැඩි කිරීම 10/23යි කියලා එනවා මීහරක් ගණන. මීහරක් ගණන. හරි. එතකොට මීහරක් මවුල දෙකේ මම අහනවා කකුල් මවුල කීයද? ඔබට පේනවා එක මීහරෙක්ට කකුල් මවුල 1යි. sorry. එක මීහරකෙක්ට කකුල් 4යි. ඒතර මීහරක් මවුල දෙකකට මොකද වෙන්නේ? හොඳට කල්පනා කරන්න. මීහරක් මවුල දෙකක එක මීහරකට කකුල් 4යි. මීහරක් මවුලයක් ගත්තොත් කකුල් මවුල 4යි. මීහරක් මවුල දෙකක එතකොට ඔය 4 වැඩි කිරීම දෙක ඔන්න ලස්සනට මවුල 8ක් ලෙස ලැබෙනවා. ඔබට තේරෙන්නේ නැත්නම් මීහරක් 12ක් ගෙන් හිතන්නකෝ. මීහරක් දුසිමක කකුල් දුසිම් 4ක් බව ඕන කෙනෙක්ට පේනවා. මීහරක් දුසිම් දෙකක කකුල් මවුල කකුල් දුසිම් 8ක් බව පේනවා. පැටළුණා සමාවෙන්න ඕන. මීහරක් දුසිමක කකුල් දුසිම් 4යි. එක මීහරකට කකුල් 4යි නෝය. එතකොට මීහරක් 12ක හරි ඒ වගේ ඒවා 4ක් තියෙනවා. දුසිම් 4ක් තියෙනවා. ඒතර මීහරක් දුසිම් දෙකක කකුල් දුසිම් 8ක් දැක ගන්න පුළුවන්. එවනම් මීහරක් මවුල දෙකක කකුල් කොච්චරක් තියෙනවද? මවුල 8ක් තියෙනවා. මම ඇහුවොත් අං හොඳ වැඩුණු මීහරක් අං නැති පැටවගෙන හිතන්න එපා. හැම එකටම දෙක ගානේ තියෙනවා. අත ගාලා බලන්නත් එපා. හරි? සමහර හොරෙන් ෂේප් එකේ ඔළුව අත ගාලා බලනවා. හරි? ප්‍රශ්නයක් නැහැ. ඉතින් මීහරක් මවුල දෙකක අං මවුල දෙක වැඩි කිරීම දෙක. එහෙම නේද? එක මීහරක් මවුලයක අං මවුල දෙකයි. මීහරක් මවුල දෙකක අං මවුල අනේ 4ක් තියෙන්න ඕන. ඔන්න දැන් මම මවුල ඉගන්නලා ඉවරයි. මවුල උගන්නලා ඉවරයි. හරි. මම ක්ෂණිකව රසායන විද්‍යාවට එනවා. අපේ අහිංසක දෙමව්පියන්ට බැන හිටියනම් දැන් ඔන්න ඔබගේ වාරේ. විද්‍යාත්මක පොරවල් ඉන්නවනේ. මේ වගේ ඒවා කියනකොට නිකන් සමහර අයට පොඩි ප්‍රශ්නයක්. හරි. ඒ අය ඕන දෙයක් කරගන්න. ඒක මගේ වැඩක් නෙමෙයි. මෙන්න මම යනවා එක කතන්දරයක. H2SO4 අණු මෙන්න මම කියනවා මවුලයක්. H2SO4 අණු මවුලයක්. දැන් බලන්න මේකේ ලස්සන වැඩේ. මේකේ H2SO4 අණු තියෙනවා 6.02 වැඩි කිරීම 10/23ක්. ඒ ගැටලුවක් නැහැ. H2SO4 අණු තියෙනවා 6.02 වැඩි කිරීම 10/23ක්. ඔයාවේ H2SO4 අණු මවුලයක්. ඔන්න දැන් මම යනවා වැඩි. මේ තුල මට කියන්න හයිඩ්‍රජන් පරමාණු මවුල කීයද? හයිඩ්‍රජන් පරමාණු මවුල කීයද? පට්ට සරලයි. H2SO4 අණුවක හයිඩ්‍රජන් පරමාණු දෙකයි. එන අණු මවුලයක හයිඩ්‍රජන් පරමාණු මවුල දෙකයි. ඊළඟට සල්ප පරමාණු මවුල කීයද? ඕනෑම බත් කන බුද්ධිමතෙක්ට වැටෙනවා. සල්ප පරමාණු මවුල 1යි. ඊළඟට මා අහනවා ඔක්සිජන් පරමාණු මවුල කීයද? ඔක්සිජන් පරමාණු මවුල බලන්න. එක අණුවක ඔක්සිජන් පරමාණු 4යි. එහෙනම් අණු මවුල එකක ඔක්සිජන් පරමාණු මවුල 4ක් බව ඔබට වැටහෙන්න ඕන. හරි. ඔන්න ඒ ආකෘතිය, ඒ උදාහරණ. දැන් මේ කරන්නේ මොනවද? උදාහරණ ඇසුරෙන් ඔබව පැහැදිලි කරන එක. එතකොට මේකට නෝට් ලියන්න බෑ. දැන් ඔයාලා මීහරක් ඊළඟට අලි වගේ ඒවා පොතේ ලියා ගන්න කැමති නම් ලියා ගන්න. මට ප්‍රශ්නයක් නැහැ. මේ ආකෘති විසඳලා උදාහරණ තහවුරු කිරීමකුයි කරන්නේ.
දැන් මම යනවා C2යි H6යි O මේ දවස්වල මේ කවුද මේ එතනවල වල සූත්‍රය. සමහරු මේවා ගෙවල් වල පෙරාගෙන බොන තත්ත්වයට ඇවිල්ලා තිනවා. ඔය අපි දන්න කියන කෙනෙක් කතා කරා. ඕක කියනවා අපේ පැත්තේ නම් දැන් වවාගෙන කනවා පෙරාගෙන බොනවා කියලා. හරි. ඉතින් හරි සතුටුයි. එවැනි ස්වයං පෝෂිත තත්ත්වයකට පැමිණලා තියෙනවා. කෙසේ නමුත් මේ එතනෝ මම එතනවල වල හරි 0.4යි මවුල ලබා ගන්න. 0.4යි මවුල ලබා. එතකොට මට පේනවා මෙතන අනුසංඛ්‍යාව හොයන්න ඕන නම් දැන් ඔබ දන්නවා එක මවුලයක 6.02 වැඩි කිරීම 10/23ක් අණු තියෙනවා. ඒ මවුලයට තියෙන අණුගණන. නමුත් මාගාව තියෙන්නේ 0.4යි මවුල. එහෙනම් මම හොයන්න ඕන 0.4ක කොච්චරක් තියෙනවද කියලා. එතකොට ඕකේ මේ 10/23න් එක 10 බලයක් අරගෙන මේක 4 කරා නම් හරි. එතකොට 6 වරක් 4 24යි 0.08යි 10/22යි කියලා එනවා. මේක ආයේ මට ලියන්න පුළුවන් 2.4.08යි 10/23ක්. මෙන්න මෙතන මගේ අතින් වැරද්දක් වුණා. මවුල පමණ එතන මවුලේට නෑ. හරි. 23ක් ලෙස ලියන්න පුළුවන්. මම හිතන්නේ ඔය කරපු වැඩේ ඔබට වැටහෙන්නේ නැහැ. ඒත් සමග ඔන්න තව එක් දෙයක් මම ඔයාලට පෙන්නනවා. මෙතන තියෙනවා කාබන් පරමාණු මවුල. ඔයාලගෙන් මම ප්‍රශ්න කරනවා. ඊළඟට හයිඩ්‍රජන් පරමාණු මවුල කොච්චරක් තියෙනවද? ඊළඟට ඔක්සිජන් පරමාණු මවුල කොච්චරක් තියෙනවද? ඔබ තනියෙන් හිතන්න කොච්චරක් තියෙනවද කියලා. හරි සරලව මේවට උත්තර දී ගන්න ඔයාලට පුළුවන් වෙන්න ඕන. ඒතර කාබන් පරමාණු තියෙනවා කොච්චරද? 0.4 වැඩි කිරීම 2ක් 0.8ක් මම ලියන්නේ නැහැ. එක මවුලයක මවුල 2යි. එහෙනම් 0.4ක 2 වැඩි කිරීම 0.4. මවුලයට මවුල 2 නම් 0.4ට කොච්චරද? ඊළඟට හයිඩ්‍රජන් පරමාණු තියෙන්න ඕන. හරි එක මවුලයක 6යි 0.4ක 6 වරක් 4 2යි 0.4යි. ඔක්සිජන් පරමාණු එක මවුලයක 1යි 0.4ක 0.4යි. පට්ට සරලයි. බලන්න මම අලියගෙන් මීහරකගෙන් ගිහිල්ලා සල්ෆියුරික්ගෙන් එතනෝල් වලට ආවා. හරි. සරලව මේ උදාහරණ පැහැදිලි කරා. ඔබට මා හිතනවා මවුලය කියන එක දැන් පැහැදිලි වෙන්න ඕන කියලා. මම කිව්වා. හරි. එතකොට මම මවුලය සහ පරමාණුක ස්කන්ධය අණුක ස්කන්ධය මේකට ගැලපුවේ නෑ මේ මොහොතේ. හරි. මේ මොහොතේ එහෙම ගැලපීමක් කරේ නෑ. මේ කරේ බේසික් ස්ට්‍රක්චර් එක ඔයාලගේ ඔළුවට දාන එක. මේක ඉස්සෙල්ලා පදන් වෙලා ඉන්න ඕන ඔය ස්කන්ධ පටලවා ගන්න. මම කලිනුත් කිව්වේ පරමාණුක ස්කන්ධ ඒකකය අණුක ස්කන්ධ ඒකකය ඊළඟට සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සාපේක්ෂ අණුක ස්කන්ධය කියන දේවල් මේකට පටලවා ගත්තාම ඔබට මවුලේ කියන එක බැරුව යනවාම තමයි හුඟක් වෙලාවට සිහියක් බුද්ධියක් සහිතව එන සීරු මාරුවෙන් මේක විසඳාගත්තේ නැත්නම්. හරි. ඒත් මෙහෙම ගියාම මේක ඊටාම සරලයි. මේකට ස්කන්ධය ගැලපෙන ආකාරය අපි ඊළඟ පාඩමේදී බලමු. කෙසේ නමුත් ඔබට වීඩියෝ එක ආපහු බලලා මේවා ලියා ගන්න පුළුවන්. ඒ නිසා මම මේවා ලියන්න වෙලාවක් දෙන්නේ නැහැ. සමහරව මම මේ කතා කරන අතරතුර ලියනවා ඇති. හරි. ඔබට නැවත වතාවක් මේ වීඩියෝ එක බලන්න පුළුවන්. බලන එකෙන් ඒ කරපු දේවල් නැවත බොහොම හොඳින් තහවුරු කරගන්න පුළුවන්. එය ඊටාම විශිෂ්ට වාසියක් මේ ක්‍රමවේදය තුල. right. ඔබ මෙන්න මේ පොඩි ගණන් කීපය ලියාගෙන මම කටින් කියනවා. ඔයගොල්ලෝ ලියන්න. හරි. H2SO3 සල්ෆියුරස් අම්ලයේ 0.05යි මවුල සපයා ඇත. එහි H2SO3 අණු
ගණන සොයන්න. H2SO3 අණු ගණන සොයන්න. ඒකටම හයිඩ්‍රජන් සල්ෆර් සහ O පරමාණු මවුල ප්‍රමාණ සොයන්න. right. එන තව සරල ගානක් ඔයගොල්ලන්ට දෙන්න. ලියමු. C2H6 එතේන් කියන එක. C2H6 හි අණු 3.01 වැඩි කිරීම 1022ක් ඔබට සපයා ඇත. 1022ක් සපයා ඇත. එහි C2H6 අණු මවුල ප්‍රමාණය සොයන්න. එහි C2H6 අණු මවුල ප්‍රමාණය සොයන්න. ඊළඟට කාබන් සහ හයිඩ්‍රජන් පරමාණු මවුල ප්‍රමාණ සොයන්න. පරමාණු මවුල ප්‍රමාණ සොයන්න. ඔන්න වැඩි. මේ සරල ගැටලු දෙක විසඳන්න. ඊළඟ පාඩමේදී අපි මෙතනින් එහාට ඉදිරියට ඇදෙමු. මම හිතනවා ඔබට මම මේ කියපු දේවල් ටික හොඳින් තහවුරු වෙන්න ඇති කියලා. මවුලේ පුතා අර මම කියපු බේසික් ස්ට්‍රක්චර් එක හරියට ඔලුවට දාගන්න. මවුලේ කියන්නේ අවසාන වශයෙන් මම පාඩමේදී කියනවා මේක මේ කොහෙවත් තියෙන එකක් නෙමෙයි. අපි හදාගත්ත ඒකකයක්. ඒ ඒකකයත් අර අපිට සාපේක්ෂව පුරුදු දෙයට වඩා හරි. දැන් හාල් කිලෝ එකයි ඊළඟට පරිප්පු කිලෝ එකයි අපිට මවා ගන්න පුළුවන්. දැන් හාල් දුසිමක් කිව්වොත් හාල් ඇට දුසිමක්ද? හාල් කිලෝ දුසිමක්ද? පරිප්පු ඇට දුසිමක් කිව්වොත් ඒ කීයක්ද? පොල් දුසිමක් කිව්වොත් අපි දන්නවා කෙලින්ම පොල් කිලි දුසිමක් කියලා. අන්න එතන තියෙන පොඩි පැටලි සාගත තත්ත්වය මෙතනටත් එනවා. හරි. එතකොට යාර කිලෝග්‍රෑම් ලීටර මීටර වගේ නෙමෙයි මේ ඒකකය. කෙලින්ම සංඛ්‍යාව මත පදනම් වූ ඒකකයක්. මේක අනුරූප කරගන්න දුසිමට. ඔයගොල්ලන්ට හොඳටම පුරුදු දුසිමට. දුසිමයි මවුලය කියන දෙකම අයියි මල්ලි වගේ දුසිමට තියෙන්නේ බොහෝම කුඩා ප්‍රමාණයක්. මවුලයට ඉතා විශාල සංඛ්‍යාවක් තියෙනවා. හරි. ඔබ මෙය අවබෝධ කරගන්න ඇති කියලා හිතනවා. එහෙනම් මේ ව්‍යායාමය මෙතකින් අවසන් වෙනවා. ඊළඟ පාඩමේදී බලමු මවුලයට පරමාණුක ස්කන්ධය අණුක ස්කන්ධය අදාළ වෙන්නේ කොහොමද කියලා. එහෙනම් හරි. සියල්ලන්ටම සුබ සතියක් හෝ දවසක් කියලා කියනවා. හරි. එහෙනම් අපි ඊළඟ පාඩමේදී නැවත හමු වෙමු. එහෙනම් ආයුබෝවන් කියලා අපේ ව්‍යායාම මෙතනින් නතර කරමු. අදට ව්‍යායාම අවසන්.